හොඳයි හැමෝටම ආයුබෝවන් ළමයි. ආයුබෝවන් සර්. හොඳයි. එතකොට මම ගිය සතියේ ගෙදරට දුන්නේ හැමෝම කරාද? ළමයි අපි ගිය සතියේ සාකච්ඡා කරා පුතේ ජෛව විවිධත්වය ගැන. මොකක්ද ඉගෙන ගත්ත පාඩම ජෛව විවිධත්වය. ජෛව විවිධත්වය. ජෛව විවිධත්වය. එතකොට අපි ගිය සතියේ සාකච්ඡා කරා ඇයි ජෛව විවිධත්වය වැදගත් වෙන්නේ කියලා. මතකද? අපි ගිය සතියේ සාකච්ඡා කරා පුතේ ඇයි ජෛව විවිධත්වය කියන එක ගොඩක් වැදගත් වෙන්නේ කියලා. නේ? හරි? පුතේ මෙන්න මේ ජෛව විවිධත්වය නිසා මොකක්ද අඩු වෙලා තියෙන්නේ? ජීවීන් අතර තරංගය අඩු වෙලා තියෙනවා. තරංගය. මොන තරංගයද? මැරතන් එකක් දුවන්නද? නැත්නම් ක්‍රිකට් තරංගයක්ද? එහෙම නෙමෙයි. මේ ජීවීන්ගේ තියෙන වෙනස්කම් නිසා. ආහාර ගන්න විදිය වෙනස්කම් නේද? මේ ජීවිත වෙන පරිසරයේ වෙනස්කම් මෙන්න මේ විවිධත්වය නිසා විවිධ දේවල් වලට තියෙන ආහාර සපය ගන්න, ජලය සපය ගන්න, වාසස්ථාන හොයා ගන්න තියෙන තරංගය ගොඩාක් අඩු වෙලා තියෙනවා. මම විශේෂයෙන් උදාහරණයක් කිව්වා. සමහර ශාක තියෙනවා පුතේ ඒ ශාකවල මුල් පොළොව යටටම යනවා ජලය හොයා. තවත් සමහර ශාක තියෙනවා පොළොව මතු පිට ජලය හොයාගෙන මුල් විදිහට. තවත් සමහර ශාක තියෙනවා පුතේ ඒ ශාක වලට පුළුවන් වාතයේ තියෙන ජලය පුරා ගන්න. මෙන්න මේ වගේ ජීවීන්ගේ තියෙන විවිධත්වය නිසා පුතේ මොකද වෙලා තියෙන්නේ? තරංගය බොහෝ සෙයින් අඩු වෙලා තියෙනවා. පැහැදිලිද? අපි මේක ගිය සතියේ සාකච්ඡා කරා. ඒක මම කිව්වා තරංගය අඩු කර ගන්න තියෙන උදාහරණ කිහිපයක් කියන්න කියලා කිව්වා. හරි. දැන් ඔයාලා දන්නා සමහර කුරුල්ලෝ ගත්තොත් පැණි බොනවා. නේ? සමහර කුරුල්ලෝ වැඩි වශයෙන් ධාන්‍ය වර්ග ආහාර ගන්නවා. තවත් සමහර කුරුල්ලෝ කුඩා කෘමීන් ආහාර ගන්නවා. දැන් බලන්න එතන තියෙන විවිධත්වය නේද? ඒතකොට සියලුම කුරුල්ලෝ පැණි වර්ග ආහාරයට ගන්න පටන් ගත්තා නම් ජීවීන්ගේ පැවැත්ම අඩු වෙනවා නේ. ඒතකොට ඒ සමහර කුරුල්ලෝ පැණි විතරයි බොන්නේ. ඒතකොට එයාලගේ හොට හරි දිගයි. හීනි දිග හොටක් තියෙනවා නේ. ගිරෙක් ගියක් එහෙම ගත්තොත් එහෙම ඔන්න ඔය වගේ හොටක් තියෙනවා නේ. හොඳට අර ධාන්‍ය වර්ග කන්න පුළුවන් විදිහට හොටක් තියෙනවා. දැන් උකුස්සෙක් වගේ ගත්තොත් එහෙම කුඩා කෘමීන් ආහාරයට ගන්න පුළුවන් විදිහට ඔය වගේ තියුණු හොටක් තියෙනවා. පැහැදිලිද? තාරාවක් වගේ සතෙක් ගත්තොත් එහෙම ටිකක් පළල් හොටක් තියෙනවා. එතකොට මේ හොටවල් වෙනස් වෙන්නේ පුතේ. ඇයි ඒ සතා ගන්න ආහාරය පහසුවෙන් ගන්න. පැහැදිලිද? දැන් බලන්න මේ කුරුල්ලට තියුණු කොට හොටක් තිබ්බනම් එහෙම පැණි බොන්න පහසුයිද? අමාරුයි. ජෛව විවිධත්වය නිසා ජීවීන් විවිධත්වයෙන්ම හැදිලා තියෙනවා. ඒකේ ආහාර අවශ්‍යතා අවම කරගන්න. පැහැදිලිද? හොඳයි. අපි ඔය ඉතින් සාකච්ඡා කරා. හරි. හොඳයි. හරි ඔයාලට ඕන නම් ටියුට් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි ටියුට් එකේ මේක ෂෝට් නෝට් එක වගේම ලියාගෙන යන්න හදලා තියෙනවා. ඕන නම් ටියුට් එක සම්පූර්ණ කරගන්නත් පුළුවන්. හරි. හොඳයි. ඊළඟට අද මාතෘකාව ආවේනික විශේෂ. ආවේනික විශේෂ. ආවේනික විශේෂ. හොඳයි.
එතකොට පුතේ දැන් මෙහෙම. දැන් මෙන්න මේ ජෛව විවිධත්වය නිසා සමහර වෙලාවට විවිධාකාරයේ ජීවීන් නැති වෙනවා. පැහැදිලිද? විවිධාකාරයේ සතුන්, විවිධාකාරයේ ජීවීන් ඉන්නවා. එතකොට මෙන්න මේ ජෛව විවිධත්වය නිසා එක් ප්‍රදේශයකට නැත්තම් එක් පළාතකට පමණ සීමා වෙච්ච ජීවීන් ඉන්නවා. ඒ ජීවීන් ඒ පළාතේ හැරුණාම වෙන කොහෙවත් බලා ගන්න බෑ. ඒතර ආවේනික විශේෂයක් කියලා කියන්නේ එක් රටකට එහෙම නැත්නම් එක් ප්‍රදේශයකට පමණක් ආවේනික වෙච්ච ජීවි. ඒතර මේ වගේ සත්තු වෙන ප්‍රදේශවල වෙන රටවල් දැක ගන්න නැහැ. මේ වගේ ජීවීන් අපි හඳුනනවා ආවේනික විශේෂ කියලා. පැහැදිලිද? උදාහරණයකට රිලවා. වලි කුකුලා. වෙන පලාපොළඟ. අශෝක පෙතිය. මේ මාළුව අශෝක පෙතිය. ඊළඟට කෙහි බෙල්ලා. පුතේ මෙන්න මේවා ලියුවේ ශ්‍රී ලංකාවට විතරක්ම ආවේනික සත්තු. එතකොට සර් දැන් මේ වලි කුකුළු වෙන රටවල් වල නැද්ද? පුතේ කුකුළු වෙන රටවල් වල ඉන්නවා. නමුත් මෙන්න මේ වලි කුකුළගේ තියෙන වර්ණය, සමේ පාට, හැඩය, එතකොට ඒ තියෙන ලක්ෂණ සහිත ජීවි විශේෂයක් තමයි වලි කුකුළා. මේ වලි කුකුළු වෙන රටවල් වල නැහැ. ඒක හොඳ උදාහරණයක් කියන්නම්. කෙසෙල්. දැන් පුතේ කෙසෙල් ඕන රටක තියෙනවනේ. ලෝකේ ඕනම රටක ආහාරයට ගන්නවා කෙසෙල්. හැබැයි ගොඩාක් වෙලාවට පිට රටවල වල තියෙන්නේ ඔය ඇම්බු, ආනමාල් වගේ ලොකු කෙසෙල් කිරි දෙක තුනක් විතරයි. හැබැයි අපේ රට ගත්තොත් පුතේ කෙසෙල් වර්ග විශාල ගණනාවක් තියෙනවා. සීනි කෙසෙල්, ඇඹුල් කෙසෙල්, කෝලි කුට්ටු නේද? තව එකීම එක රත් කෙහෙල් මේ වගේ විවිධාකාරයේ කෙසෙල් වර්ග ගොඩාක් තියෙනවා. ඒවා වර්ගුනේ කොහොමද? හැඩය වෙනස්, පාට වෙනස්, රහ වෙනස් නේ? ඇඹුල් කෙහෙල් ගිරියකුයි සීනි කෙහෙල් ගිරියකුයි කියලා සම්පූර්ණයෙන්ම රහ වෙනස්. කෝලි කුට්ටු ගිරියක් කෑවොත් සයිස් එක ප්‍රමාණය වෙනස්, රහ වෙනස්. දැන් අපිට මේ කෙසෙල් කියන එක සෑහෙන්න වර්ග කරන්න. ඒ වගේ පුතේ මෙන්න මේ කුකුළු වර්ග කරාම වලි කුකුලාට හිමි වෙන විශේෂණ. මේ වලි කුකුලා කියන සත්වයා වෙන කිසිම රටක දකින්න නැහැ. ඒතර කැහි බෙල්ලා, පලාපොළඟ, අශෝක පෙතිය, බන්දුල පෙතිය මේ වගේ කිසිම සතෙක් පුතේ වෙන රටවල් වල දකින්නට නැහැ. අපි කියනවා මෙයාලා ආවේනික විශේෂ. ආවේනික විශේෂ කොහෙද? ශ්‍රී ලංකාව. හරි. එතකොට පුතේ මේ වගේ ආවේනික විශේෂ හරි අපි තුන් මොනවා හරි හේතුවක් වෙලා වඳ වෙලා ගියා කියමු. වඳ වෙලා ගියොත් ආපහු ඇති වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපේ රටේ ඉන්න එක සත්ත්ව විශේෂයක් නැති වෙලා ගියා කියලා අපිට පුළුවන් වෙන රටකින් හරි සත්ත්ව ටිකක් ඇවිල්ලා අරන් ගිහලා බෝ කරන්න. හැබැයි ලංකාවේ විතරක් ඉන්න සත්තු වඳ වෙලා ගියොත් ආවෝ ඒකේ වර්ධනයක් දකින්න නැහැ. ඒ ඉන්න මිනිස්සු හරියට පෙළපෙලා තියෙනවා මෙන්න මේ ආවේනික විශේෂ මොනවා කරන්නේ? ආරක්ෂා. මොකද මේ වගේ ජෛව විවිධත්වයෙන් ඉහළ රටක මේ වගේ ආවේනික විශේෂ අතිශයින් වැදගත්. අපේ මේ පරිසරය රැකිලා තියෙන්නේ මේ ආවේනික විශේෂ නිසා. පැහැදිලිනේ? එහෙනම් මිනිස්සු පුදුම විදිහට මහන්සි වෙනවා මෙන්න මේ ආවේනික විශේෂ මොනවා කරන්නද? සංරක්ෂණය කරන්න. පැහැදිලිද? ඒ කියන්නේ කැලෑ ගිනි තියන්න දෙන්නේ නැතුව, කැලෑ කපන්න දෙන්නේ නැතුව නේද? පස ආරක්ෂා වෙන විදිහට හරි ගොඩාක් දේවල් කරනවා මෙන්න මේ සතු මොනවා කරන්නද?
ආරක්ෂා කරගන්න. සමහර රටවල් වල සමහර ලොකු සත්තු ආවේනික විශේෂ ඉන්නේ එක සත්ව වර්ගයක් ගත්තොත් 10ක් 15ක් ඉන්නවා. ඉතා අඩු ප්‍රමාණයක්. එහෙනම් මොකද කරන්නේ? ඒ සත්තුන්ට වෙනම ආරක්ෂාවක් දීලා සමහරවිට ඒ සත්තු ට්‍රැක් කරන්න පොඩි මැෂින් එකක් හයි කරලා කොහොම හරි පරිස්සම් කරලා ඒ සත්තු ටික කරගන්නවා. පැහැදිලි නේ? අපි ලියගන්නවා. ආවේනික විශේෂ. ජෛව විවිධත්වයේ හේතුවෙන් ජෛව විවිධත්වයේ හේතුවෙන් एक भूगोलीय प्रदेशයකට හෝ एक भूगोलीय प्रदेशයකට හෝ एक भूगोलीय प्रदेशයක හෝ එක රටක පමණක් දැකිය හැකි ජීවි විශේෂ එක් රටක පමණක් දැකිය හැකි ජීවි විශේෂ එක් රටක පමණක් දැකිය හැකි ජීවි විශේෂ ආවේනික විශේෂ ලෙස හඳුන්වනවා. ආවේනික විශේෂ උදාහරණ ශ්‍රී ලංකාවට ආවේනික විශේෂ ශ්‍රී ලංකාවට ආවේනික විශේෂ මොනවද? වලි කුකුලා දෙතුන් දෙනෙක් මත තියාගන්න ඕනේ. වලි කුකුලා පිලවා එහි වෙල්ල පලාපොළන බන්දුල පෙතිය අශෝක පෙතිය බන්දුල පෙතිය අශෝක පෙතිය තේරුණාද? ආකර්ෂ මිනුෂා තේරුණා සර්. හරි මේ පාඩම අමාරු නෑ. හරි පොඩි පාඩමක්. අපි ගොඩක් අමාරු පාඩම් ටික කලින් ඉවර කරලා තියෙනවා. හරි හොඳයි. එතකොට පුතේ අපි කිව්වා අපි ඉගෙන ගන්න ඉන්නේ ජෛව විවිධත්වයේ තියෙන වැදගත්. නේ? ජෛව විවිධත්වයේ විවිධ දේවල් වලට වැදගත්. අන්තිමට සරුවක් දාලා ලියා ගන්න. සරු දෙකක් විතර දාලා මෙන්න මෙහෙම ලියන්න. සරු දෙකක් විතර දාලා මෙන්න මෙහෙම ලියා ගන්න. ජල මූලාශ්‍ර ආරක්ෂා වීමට ජල මූලාශ්‍ර ආරක්ෂා වීම ජල මූලාශ්‍ර ආරක්ෂා වීම දේශගුණික සාධක දේශගුණික සාධක හිතකරව පවත්වා ගැනීම
හිතකරව පවත්වා ගැනීම පරිසර දූෂණය අවම කිරීමටද අවම වීමටද ජෛව විවිධත්වය වැදගත් වේ. ජෛව විවිධත්වය වැදගත් වේ. ජල ගුණ ආරක්ෂා වීම, දේශනික සාධක හිතකරව පවත්වා ගැනීම, පරිසර දූෂණය අවම වීමට ජෛව විවිධත්වය වැදගත් වේ. හොඳයි. පුතේ මම පොඩි කතාවක් කියන්න ආගන්න. දැන් ඔයාලා දැකලා තියෙන මේ දවස්වල තේරෙලා තියෙනවද? දවස් 4න් 4ට වගේ හැමදාම වහිනවා. නේ? සැප්තැම්බර් ඔක්තෝබර් කාලේ කොහොමද ටිකක් සීතල කාලේ. ඒ වුණාට මේ දවස්වල නිතර වහිනවා. වෙන කාලවලට එහෙම වැස්ස ටිකක් අඩුයි. පරිසරය ටිකක් හරි වෙනස්. මේ දවස්වල නිතර වහිනවා. ඇයි ඒ? ඒකවත් දන්නවද? මොකද එක හේතුවක් පුතේ මෙන්න මේක. අපේ රටේ බලන්න දැන් මාසයක් පුරාවට රට මොනවා කරලා තිබ්බද? රට ලොක්ඩවුන්. සංචාරන සීමා. පාරේ වාහන අඩුයි. හරි සාමාන්‍යයෙන් වාහනයක් දෙකක් යනවා නුවර යනකොට ටිකක් වාහන යනවා. හැබැයි පාරේ දුවන වාහන අතිශයින් අඩු වුණා මේ මාස පුරාවට. පුතේ මෙහෙම වාහන අඩු වුණාම වාහන වලින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සෑහෙන්න අඩු වෙනවා. මෙන්න මේ හේතුව නිසා අපේ පරිසරයේ උෂ්ණත්වය බොහෝ සෙයින් අඩු වෙනවා මේ වාහන දුවන එක අඩු නිසා. දරුවෝත් මෙහෙම පරිසර උෂ්ණත්වය අඩු වුණාම නේ ආවට රටවල් වල පරිසර උෂ්ණත්වය වැඩි අපේ රටේ විතරක් පරිසර උෂ්ණත්වය එකපාරට අඩු වෙනවා. එතකොට පුතේ අපේ රට වෙත ගොඩාක් වායු ධාරා ගලාගෙන යනවා. ඒත් එක්ක වලාකුළු හැමත් ඇවිල්ලා නිතර වර්ෂා වෙනවා. පැහැදිලිනේ? එතකොට ඔයාලට පේනවා ඇති මේක තමයි අපේ රටේ තිබ්බ ස්වභාවික දේශගුණය නේ. හැබැයි මේ වාහන ඇවිල්ලා කර්මාන්ත ශාලා නිසා මොකද උනේ? මේ ස්වභාවික දේශගුණය සෑහෙන දුරට වෙනස් වෙලා තියෙනවා. කරන්න දෙයක් නැහැ. කර්මාන්ත ශාලා තියෙන්න ඕන, වාහන පුරන්න ඕන. හැබැයි දැන් ලෝකෙම කතා වෙන මොකද්ද? 2020 කරන්න හිටියේ 2030 වෙනකොට අභ්‍යන්තර දහන එන්ජිම. ඒ කියන්නේ අපි මේ ඉදිරියට පදින වාහන, පෙට්‍රල් දාලා ඩීසල් දාලා දුවන වාහන හදන එක නවත්තන. අභ්‍යන්තර දහන එන්ජින් හදන එක නවත්තන. ඇයි? මොකක්ද හේතුව? ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කාර් එකක් ගත්තොත් එන්ජින් එකක් තියෙනවනේ. මොනවද දාලා දුවන්නේ? පෙට්‍රල් දාලා. ඩීසල් දාලා. අපි ඒක හඳුන්වනවා අභ්‍යන්තර දහන එන්ජින්. පෙට්‍රල් ගිනි තියලා තමයි වාහනේ දුවන්නේ. 2030 වෙනකොට ලෝකෙම ලෑස්ති වෙනවා මෙන්න මේ අභ්‍යන්තර දහන එන්ජින් හදන එක මොනවා කරන්නද පුතේ? නවත්තන්න. ඒකට හේතුව තමයි කාබන් ඩයොක්සයිඩ් පිටවීම. මේක විශේෂයෙන් බලපාන පරිසර උෂ්ණත්වය කියලා. දැන් මෙයාලා මේ වෙනකොට මොකද්ද කරන්න හදන්නේ? මේ වෙනකොට පුතේ බැටරි වලින් දුවන වාහන. දැන්ටත් තියෙන අර ලීෆ් එක. දැන් හයිබ්‍රිඩ් එක ගත්තොත් නම් බැටරි ඩීසලුයි දෙකම තියෙනවා. 2030 වෙනකොට මෙයා බැටරි 100%ක්ම බැටරි වලින් දුවන වාහන හදන්නේ. එතන මොනවා වෙයිද? එක පරිසර උෂ්ණත්වය අඩු වෙලා නේද? කාබන් ඩයොක්සයිඩ් පිට වෙන එක අඩු වෙලා වාහන වල ශබ්ද අඩු වෙලා හරිය හොඳ කාලයක් ඒකෙන් හිතනවා 2030ම නෙමෙයි 2030 40 මොකද 2030 වෙනකන් අද වාහන ටිකක් දුවනවනේ. අපි දැන් ලංකාවේ නම් අපි 1900 බරක් වල හද වාහනක් දුවන්නේ නේ. කාලෙකේ. ඒක පුතේ මෙන්න මේ පරිසරය රැක ගන්න එක අතිශයින් වැදගත්. එතකොට බොහෝ රටවල් වල මිනිස්සු දැන් ගමනාගමනයට පාවිච්චි කරන්නේ මොනවද? බයිසිකල්. නෙදර්ලන්තේ වගේ රටක් ගත්තොත් එහෙම මිනිස්සුන්ගේ 95%කට බයිසිකලයක් තියෙනවා. එකක් හෝ දෙකක් තියෙනවා. හරිද? මිනිස්සුන්ගේ 60%කට වඩා 65%කට වඩා වැඩට යන්නේ හැම දෙයකම යන්නේ බයිසිකල් වල.
ඒක පුතේ ඒ රටවල් වල පුදුම බයිසිකල් ගොඩක් පදින. ඒක බයිසිකල් පදින එකේ මොකද්ද වෙන වාසිය? වාහන වලට තෙල් ගහන්න ඕනේ. වාහන කියලා නවත්තන ප්‍රශ්න නැහැ. ශරීරයට හොඳයි. ඉබේම ව්‍යායාමයක්. එතකොට ගොඩාක් රටවල් යුරෝපේ ගොඩාක් රටවල් වල ගත්තොත් මිනිස්සු වැඩිපුරම වැඩට යන්නේ එදිනෙදා වැඩ සියල්ලම කරගන්නේ බයිසිකල්. එතකොට පුතේ ඕනම පාරක පාර අයිනෙන් බයිසිකල් යන්න වෙනම පාරක් හදලා මේ වගේ දේවල් වලින් පුතේ ඒ රටට අධික ලාභයක් සහ තමයි දෙන්නේ මිනිස්සුන්ටත් හොඳයි පරිසරයටත් හොඳයි. එතකොට අපි පුරුදු වෙන්න ඕන මොනවද? අපිත් මෙන්න මේ වගේ බයිසිකල් පදින්න වගේ දේවල් වලට හුරු වෙන්න ඕනේ. එතකොට ඒක අපේ රටටත් හොඳයි, අපේ ශරීරයටත් හොඳයි සහ විශේෂයෙන් අපේ පරිසරයට හොඳයි. මොකද අපි වාහන වලින් අධික ලෙස අපද්‍රව්‍ය ප්‍රමාණයක් වසරකට පරිසරයට මුදා හරිනවා. කාබන් ඩයොක්සයිඩ් නේ වාහනේ සර්විස් කරන්න ගියාම එන්ජින් ඔයිල්, බ්‍රේක් ඔයිල්, ඊට පස්සේ කළු තෙල් වැටෙනවා නේ, ග්‍රීස් ගහනවා. මේ හැම දෙයක්ම පරිසරයට අහිතකර. මෙන්න මේ ජෛව විවිධත්වයට අහිතකර. හැබැයි අපි වෙන්නේ මේ පරිසර හිතකාමී දේවල් වලට යන්න පුළුවන් නේද? ඒක පරිසරයටත් හොඳයි, අපේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි සහ අපේ රටටත්. අන්ත චෝටි දැක්ක නවත්තන්න ඊළඟ කොටසට යන්න. මම හොඳ උදාහරණයක් දැක්කා පිටරටින් කාලේ. ඒ රටවල් වල පුතේ දැන් උඩට පාරවල් තියෙනවා කියන්නේ. හරි මම පාරවල්. මෙතන මේ ටවුන් එකක් කියලා මේ ටවුන් එක. ඔය ටවුන් එක. හරි මේ ටවුන් වල පුතේ පාර අයිනේ හැමතැනම තියෙනවා මේ වගේ දිග කණු ටිකක් ගහලා. මෙන්න මේ කණුවක මෙන්න එහෙම කෑල්ලක් තියෙනවා. මොනවා කණුවක් තියෙනවා. මේ හැම කණුවකම පුතේ නෑ ඇතුළට බට ඇති. ඈ ඇතුළට සිදුවක් තියෙනවා. කණුවක ඇතුළටම බට ඇති. මේ හැම කණුවකම පුතේ පුෂ් බයිසිකලයක් ගහලා තියෙනවා. මේ කණුවට ඔන්න බටයක් ඇවිල්ලා මෙතන බයිසිකලේ සම්බන්ධ වෙලා තියෙනවා. හරි අපිට රුපියල් යුරෝ 5ක් කියන්නේ රුපියල් 1000ක් කියවකෝ. ඔව් පස්සර. ඊ පස්සේ 800. ඒ රටෙන් ගන්න පුළුවන් රුපියල් 800ට පොඩි කාඩ් එකක්. රුපියල් 800යි කාඩ් එක. හරි මේ කාඩ් එක ගත්තට පස්සේ මේ ඕන කණුවක් පොඩි කියපු ගමන් මේ බයිසිකලේ අපිට ගලව ගන්න පුළුවන්. රුපියල් 800යි කාඩ් එක. අර බැංකු කාඩ් තියෙන ඒ වගේ ඕන කණුවක් වලින් දීප බයිසිකලේ ගලවනවා. නීතිය තමයි විනාඩි 45ක් ඇතුළත ඔය වගේම කණුවකට හයි කරන්න ඕන. එතකොට ඔය වගේ කණු මේ හැම හන්දියකම තියෙනවා. හැම හන්දියකම තියෙනවා. පොඩි ඇප් එකක් තියෙනවා. ඇප් එකෙන් බලලා හැටි මේ වගේ කණු කොහෙද තියෙන්නේ කියලා. එතකොට හිතන්නකෝ දැන් මේ මගේ ගෙදර. මට යන්න ඕනේ ටවුන් එකේ එහා කොන කිලෝමීටර් 10ක් විතර තියෙනවා. මොකද කරන්නේ? කාඩ් එක දීපුවා මෙතනින් බයිසිකලයක් ගත්තා. පැදගෙන ගියා. ඔන්න විනාඩි 40ක් විතර ගිහිල්ලා. මොකද කරන්නේ? ඔය බයිසිකලේ මෙතන කනුවට දාලා වෙන බයිසිකලයක් කරන් ආපහු පැදගෙන යනවා ටවුන් එකට. ටවුන් එක මෙතන කනුවට බයිසිකලේ දාලා වැඩි කරගත්තා. එතකොට පුතේ දියුණු රටවල්. හරි? දියුණු රටවල්. ඇත්තටම දියුණු වෙලා තියෙන්නේ ඇයි? එයාලා හිතන විදිහ. දැන් අපි හිතන දියුණු රටවල් වල මිනිස්සු බාත්රූම් එකට යන්නේ කාර් එකේ. එහෙම නැහැ. ඒ මිනිස්සු වැඩි වශයෙන් කරන්නේ යන්නේ මොකද? බයිසිකල්. බුදුම දැන් මේක මම රුපියල් 800. මම අවුරුදු 3ක් එහෙ ඉන්නකම් පාවිච්චි කරා. අවුරුදු 3ටම මට ගියේ රුපියල් 800. මම එනකොට මගේ යාළුවෙකුට කාඩ් එක දීලා. හරි එතකොට කොහෙ ගියත් ටවුන් එකට ගියත් බඩු ගන්න ගියත් කොහෙ ගියත් පොඩි ඒ බයිසිකලේ පොඩි කූඩයක් තියෙනවා. නේ පිටිපස්සේ කූඩයක් තියෙනවා. පොඩි බෑග් එකක් ගත්තා කඩේට ගියා බඩු ටික ගත්තා. කිලෝමීටර් 5 10 15 වගේ කිසි ප්‍රශ්නයක් නෑ. එන්න පුතේ දියුණු රටවල් දියුණු වෙලා තියෙන්නේ යාලා හිතන විදිහ වෙනස් වුණා. දැන් අපිටත් වැදගත් වෙනවා අපිත් අපි හිතන විදිහ වෙනස් කරගන්න ඕනේ. එතකොට අපේ දියුණුවත් හම්බ වෙනවා රටේ දියුණුවටත් වැදගත් වෙනවා. හොඳයි. ඊළඟ අනුමාත්‍රකාව ජෛව විවිධත්වය සඳහා ඇති තරඟ. ජෛව
විවිධත්වය ජෛව විවිධත්වය සඳහා ඇති තර්ජන එතකොට පුතේ මෙන්න මේ පරිසරයේ තියෙන ජෛව විවිධත්වය නැති වෙලා යන්න ප්‍රධාන වශයෙන් තර්ජන දෙකක් තියෙනවා. එක තර්ජනයක් තමයි ස්වභාවික ක්‍රියාවලිය. පැහැදිලිද? එක තර්ජනයක් තමයි පුතේ ස්වභාවික ක්‍රියාවලිය. අනිත් දේ තමයි මානව ක්‍රියාවලිය. අපිට මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවද? ස්වභාවික ක්‍රියාවලිය. ස්වභාවික ක්‍රියාවලිය සහ මානව ක්‍රියාවලිය. මොනවාද පුතේ ස්වභාවික ක්‍රියාවලිය? ඉස්තර කාලේ ඉඳලා පුතේ විවිධ ස්වභාවික ක්‍රියාවලිය නිසා විවිධ ජීවි කොටස් අපේ පෘථුවියෙන් 100%ක්ම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. හරි උදාහරණයක් විදිහට මැමත්ලා නැත්නම් ඩයිනෝසර්ස්ලා නැති වෙලා තියෙන්නේ මිනිස්සු විශ්වාස කරනවා ඩයිනෝසර්ස්ලා ජීවත් වෙන කාලේ අහසින් වැඩිච්ච උල්කාපාතයක් නිසා මෙන්න මේ අවුරුදු ලක්ෂ ගාණක් මේ දූවිලි වලාවක් තිබිලා තියෙනවා අපේ පෘථිවිය වටේ. පැහැදිලිද? එතකොට මේ දූවිලි වලාව නිසා ආලෝකය නැහැ ප්‍රශ්න ගොඩාක් නිසා මේ ඒ කාලේ හිටපු ජීවි විශේෂ විශාල ප්‍රමාණයක් වඳ වෙලා ගිහින් තියෙනවා. බැරි වෙලාවත් මේ උල්කාපාතය ඇතුළේ නැත්තම් අදටත් ඉන්නව මොකද ඩයිනෝසර්ස්ලා නේ. ගෙදර ආරක්ෂාවට එම ඩයිනෝසර්ස් එකක් හදලා හදාගෙන ඉන්නවා. ඌටින් බලලා නේ. හොරෙක් එහෙම වෙනවනම් මොනවා කරන්නේ? මුරයිනේ මොකක් හරි කරයි. නේ. හරි එතකොට ඩයිනෝසර්ස්ලා නැති වෙන්න හේතුව මොකද්ද? ස්වභාවික ක්‍රියා. එහෙනම් පුතේ මේ ස්වභාවික ආපදාවල් මොනවද ස්වභාවික ආපදා? මොනවද ස්වභාවික ක්‍රියාවලිය? අපි ගත්තොත් එහෙම උල්කාපාත වීම උල්කා වැටීම වෙනවද? ගිනි කඳු පිපිරීම ගිනි කඳු ලැබුගිනි ගිනි කඳු පිපිරීම ලැබුගිනි සුනාමි නායයන් හැම එකක් නිසා පුතේ ජීවි විශේෂ වඳ වෙන්න පුළුවන්. පැහැදිලිද? ගිනි කන්දක් පිපුරුවොත් එහෙම පුතේ ඒ වටේ තියෙන විශාල වනාන්තර ප්‍රමාණයක් විනාශ වෙලා යනවා. ලැබුගිනිත් එහෙමයි. ලැබුගිනක් ඇතුළත් එහෙම පුතේ සමහර වෙලාවට දැනෙනවා. ඔයාලා දැකලා ඇති දැනට ලංකාවේ ඉන්න විද්‍යාඥයෝ පරිසර විද්‍යාඥයෝ වනාන්තර වලට ගිහිල්ලා නේ අපේ රටේ තියෙන වනාන්තර වලට ගිහිල්ලා ඒ වනාන්තර වල ඉන්න අලුත් ජීවි විශේෂ හොයා ගන්නවා. අලුත් ගුණ වර්ග හොයා ගන්නවා. අලුත් ගෙම්බෝ වර්ග හොයා ගන්නවා නේ. අපේ පන්තියට ආවොත් ඒත් හොයා ගන්න පුළුවන්. අලුත් ජීවි විශේෂ නේ විවිධ ගෙම්බියන් වර්ග නේ මොන හොදන්න නැති ගෙම්බෝ වර්ග හොයා ගන්න පුළුවන්. හරි? එතකොට පුතේ තාම පරිසරයේ හොයාගත්තේ නැති අලුත් ජීවි විශේෂ විවරණාවක් ඉන්නවා. හැබැයි බැරි වෙලාවත් විශාල ලැබුගින්නක් ඇතුළත පුතේ මේ ජීවි විශේෂ 100% මොනවද නේද? විනාශ වෙලා වල් වෙලා. ඉන්න පුතේ මෙන්න ජෛව විවිධත්වයට ස්වභාවික ක්‍රියාවලිය විශාල තර්ජනයක් වෙලා තියෙනවා. අපි ලියාගමු ජෛව විවිධත්වය සඳහා ඇති තර්ජන. ජෛව විවිධත්වය සඳහා ඇති තර්ජන. අනුමාත්‍රකව ලියාගන්න ස්වභාවික ක්‍රියාවලිය
ස්වභාවික ක්‍රියාවලි උල්කාපාත පතිත වීම ගිනි කඳු පිපිරීම ලැබු ගිනි සුනාමි නායම් වැනි ස්වභාවික ක්‍රියාවලින් නිසා ජීවී විශේෂ හායනය විය හැක. ජීවී විශේෂ හායනය විය හැක. ජීවී විශේෂ හායනය විය හැක. අපි නම් බලමු මෙන්න මේ ජෛව විවිධත්වයේ සඳහා තියෙන තර්ජන වලට මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් කොහොමද බලපාන්නේ කියලා. ඒක නම් අපිට හොඳටම තේරෙනවානේ. මොකක්ද හේතුව? මේ මිනිස්සුන්ගේ ජනගහන වර්ධනය වැඩි. ඉතින් කැලෑලි කරනවා මොකද නැති වෙන්නේ? ජෛව විවිධත්වය අඩු වෙලා යනවා. කැලෑලි කරනවා නේ. කැලෑ ගිනි තියනවා. එතකොට පුතේ අපි ඇවිල්ලා සම්පත් අධිපරිභෝජනය කරනවා. ඒ කියන්නේ මොකද්ද? අපිට අවශ්‍යතාවයටත් වඩා අපි අපේ පරිසරයේ තියෙන සම්පත් අපි ප්‍රයෝජනෙට ගන්නවා. එතකොට සම්පත් අඩු වෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් අපිට ජීවත් වෙන්න දැන් වෙන සත්තු ගත්තොත් එහෙම ජීවත් වෙන්න මේ තරම් විශාල ආහාර ප්‍රමාණයක් ගන්නෙ නැහැ. මේ කැලේ ඉන්න සතෙක් ගත්තොත් වැඩිපුරම කරන්නේ මොනවද? වතුර බිබී ඉන්නවා. බඩගින්නක් ආවත් වතුර බොනවා. නේ නැතුව අද කතා කරනවද? අද මොනවද බ්‍රෙක්ෆාස්ට් එකට අපි ගන්නෙ? සද්ද කතා කරනවද ඒක? අපි ලන්ච් එකට මොනවද ගන්නෙ? ඩිනර් එකට මොනවද ගන්නෙ? 10ට තේ බොනකොට මොනවද ගන්නෙ? 3ට තේ බොනකොට මොනවද ගන්නෙ? දැන් නිදා ගන්න කලින් මොනවද ගන්නෙ? එහෙම කතා වෙනවද නැහැ? නේ? ඔයාලා කැලේ යනකොට එහෙම කොටියෝ එහෙම හොඳට වාඩි වෙලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවද කරන්නේ? දුම් එහෙම නැහැ. උන්ට එහෙම තුන් වේල කන්න සත්තු අහුවෙන්නේ නැහැ. උන් මොකද කරන්නේ? නැගිටිනවා. ඔය කල්ලාලා වගේ හිටලා නැගිටිනවා. නැගිට්ටහම අම්බානක බඩගිනි. මොකද කරන්නේ? ගිහිලා ඔය හොඳ ජලාශයකින් පුළුවන් තරම් වතුර බොනවා. බඩ පිරෙන්න වතුර බිල ඉන්නවා. අනේ අදවත් සතෙක් අහුවෙලා හිතේ ඉන්නවා. ආයෙ බඩගිනි. 10 ඉඳලා තායේ නේ දවල්ටත් මොකද කරන්නේ වතුර බොනවා. හවස වෙනකොට ඉන්න බෑ. ඉතින් ඔන්න මුවෙක් හරි මොකෙක් හරි පස්සේ දුවලා ගිහිල්ලා මරාගෙන කනකොට වටේ පිටේ ඉන්න නරි ටිකයි අනිත් කොටියොත් ඇවිල්ලා ඒකත් කාලා කෑවොන්න ඉවරයි. දැන් අය රැට කන්න කියලා මුන් ඉතුරු කරනවද ෆ්‍රිජ් එකට දානවද? නෑ නාය වතුර බිබී ඉන්නවා. තමන්ට ඊළඟ දවසටම යාට ආහාරයක් හම්බෙන්නේ නෑ. දවසම ඉන්නේ. ඊට පස්සේ කන්නේ දවස් දෙකකින් ඉන්නේ. දැන් රිලව් බලන්නකෝ ආවහම ඔය ගහක කොළයක් කනවා යනවා එච්චරයි. මේ එතකොට මේ සත්තු සම්පත් අධිපරිභෝජනය කරන්නේ නැහැ. ඊළඟට අවශ්‍යතාවය වුණොත් තමයි. හැබැයි අපි එහෙම නැහැ. නේද? අපි කොහොමද කඩේට ගිහිල්ලා හාල් චිකන් ගෙනල්ලා නේද පරෙප්පු සැමන් ඔක්කොම ගෙනල්ලා ගෙදර ස්ටොක් කරලා තියාගෙන ඉන්නේ. නේ ඊට පස්සේ උදේට කාලා ඉතිරි කෑම මොකද කරන්නේ විසික. වලට කාලා විසික. රැයට කාලා ආයෙ ඉතිරි කෑම ටික විසික. එතකොට අපි ඇවිල්ලා සම්පත් අධිපරිභෝජනය ඊළඟට පුතේ අපි මේවා විතරක් නෙමෙයි
හැමදේම ඉඩකඩ නේ ගියක් හදන්න ගියාම ගේ හදනවා පුළුවන් තරම් ලොකුවට. අපි අර පරිසරයේදී ඉඩකඩ පුළුවන් තරම් ගන්න. ලොකු දේවල් හදන්න. නේ ඊට පස්සේ වතුර ගත්තත් එහෙමයි නේ. නානවා හැමදාම නරකයි කියන්නේ. වාහන හොදනවා, ගෙවල් හොදන. ඒතකොට අපි අධික ලෙස සම්පත් පරිභෝජනය කරනවා. නේද? ඒක ජෛව විවිධත්වයේ තියෙන විශාල තත්ත්වයක්. ඊළඟට මේ සම්පත් අධික ලෙස පරිභෝජනය කරනකොට අධික ලෙස දූෂක ප්‍රමාණයක් පරිසරයට එකතු වෙනවා. ඒකත් නරකයි. නේ? දැන් අපේ රටේ දැනට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද? ගස් කපන එකද? එහෙම නැත්නම් මොකක්ද? අපේ රටේ තියෙන පුතේ ලොකුම ප්‍රශ්නේ තමයි මොකක්ද? කියන්න බලන්න. ප්ලාස්ටික් අංශු. ප්ලාස්ටික් මයික්‍රෝ ප්ලාස්ටික් කියලා කියන්නේ. ඒ කියන්නේ පුතේ ඔයාලා ඔය කොණ්ඩේ ගන්න ගේන පොඩි මේවා මොනවද? ෂැම්පු පැකට් වල තියෙන ප්ලාස්ටික්, ගෙදර පාවිච්චි කරන ප්ලාස්ටික් මේ හැම ප්ලාස්ටික්ම කැඩෙනකොට හරි චූටි චූටි ප්ලාස්ටික් අංශු කැඩෙනවා. මේවා ඇහැට පේන්නේවත් නැහැ. තා චූටි ප්ලාස්ටික් අංශු. ඔබ හිතා ගන්නකො අපි කොච්චර ගෙදර ප්ලාස්ටික් පාවිච්චි කරනවද? මේ වගේ අධික ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසරයට එකතු වෙනවා. මේවා ඒ වතුරත් එක්ක ගහගෙන ගිහිල්ලා මුහුදට යනවා. ඒතර මුහුදේ තියෙන ජීවීන් මේව ආහාරයට ගත්තාම මුහුදු ජීවීන් අධික ලෙස මිය යනවා. මෙන්න මේ ප්ලාස්ටික්. ඒතර පුතේ අපේ පරිසරයේ තියෙන විශාලතම හානියක් තමයි මෙන්න මේ ප්ලාස්ටික් වල. ඇයි? අපිට ඕන ඔක්සිජන් වලින් 3න් 2ක් වෙන්නම වැඩිම ප්‍රමාණයක් අපිට ලබා දෙන්නේ මුහුද. අපිට ආහාර ලබා දෙන්නේ මුහුද. ඒතකොට පුතේ මුහුදේ තියෙන කොරල් පර ජීවි විශේෂ විශාල වශයෙන් මැරෙමින් යනවා. මෙන්න මේ නැනෝ ප්‍රමාණයේ ප්ලාස්ටික් නිසා. අපි ඒව ගැන හිතලවත් නැහැ, දන්නේවත් නැහැ. අපි හිතනවා ගස් කැපුවම තමයි පරිසර ගස් කැපුවම පරිසරයේ හානි වෙනවා. නමුත් මේ වගේ වෙන හානිය අද ඉඳලත් ඔයාලා පුරුදු වෙන්න පාරේ යනකොට අයිස් පැකට් එකක් කෑවොත් මොනවා හරි ප්ලාස්ටික් කොලයක් ගත්තොත් එහෙම මොනම හේතුවක් නිසා පුතේ පාරට විසි කරන්නේ අපි ඒක කරන මහ විශාල හානියක්. හරි? ඔයාලා මේ ප්ලාස්ටික් කොල ප්ලාස්ටික් බෑග් තමන් අරන් යන බෑග් එකේ දාගන්න. නැත්නම් සාක්කුවේ දාගන්න. අරන් ඇවිල්ලා ගෙදර කුණු මල්ලට දාන්න. දාලා පුතේ අර කුණු එකතු කරන එකට බාර ගන්න. හරිද? පරිසරයේ මේ ප්ලාස්ටික් එකතු කරන එක තරම් විනාශයක් නෑ. මම දැක්ක ඊයේත් මම හොස්පිටල් එකට ගිහින් එනකොට මම දැක්ක අර කැම්පස් එක ගාවින් එනකොට අර මේ ග්‍රවුන්ඩ් එක කරනකොට පාලමක් තියෙන්නේ. මිනිස්සු මොකද්ද ලොකු ප්ලාස්ටික් කොල කෑල්ලක් පුටින් විසි කරලා ගාව. දවසක් විතර මේ පන්සල ගාවින් උඩට එනකොට බෝධි ගාවින් පන්සල එනකොට මිනිස්සු ලොකු කුණු මල්ලා. හරි? ත්‍රිවිල් එකේන මොහොම උඩින් විසි කරේ. හරි? මම එතකොට පහලට යනවා. එයා උඩට එනවා. නැත්තම් දැක්කනම් හරවම් කියලා බයි. ඒ තරම් මිනිස්සු ඒ තරමටම ආත්මార్థකාමී වෙලා ඉන්නේ. කුණු ගත්තොත් එහෙම වෙන කාගෙන් වත්තට වෙලිද. නැත්තම් පායර ගාව විසි කරලා දාන්න. එහෙම කරන්න එපා. හරි? ඒක අපිටම කරගන්න හානිය. හරි? එන ඔයාලක් පුරුද්දක් විදිහට ඇති කරගන්න කිසි පාරට කිසිම දෙයක් විසි කරන්න එපා. දිරන දෙයක් නම් කවන්න. ඇපල් ගියක් කන ඇපල් ඇට ටික පාරයින් දැම්ම කමක් නැහැ දැනට. නමුත් ප්ලාස්ටික් වගේ දේවල් මොනම හේතුවක් නිසාවත් ඉස්සරහට පැන්නේ. හරි? හොඳයි. මානව ක්‍රියාවලිය. ලියාගන්න මානව ක්‍රියාවලිය. මානව ක්‍රියාවලිය. මානව ක්‍රියාවලිය. මිනිසුන්ගේ අවශ්‍යතා සඳහා වනාන්තර එළි කිරීම
මං මාවත් ගොඩනැගිලි ජලාශ ආදී පිහිරීම නිසා මං මාවත් ජලාශ ගොඩනැගිලි පිහිරීම නිසා ජීවීන්ගේ වාසස්ථාන ඛණ්ඩනය වීම ඊළඟට මම මේ කියලා දෙන්නම් සම්පත් අධිපරිභෝජනය විවිධ දූෂක පරිසරයට එකතු කිරීම ඊළඟට යන්න ආගන්තුක ආක්‍රමණශීලී ශාක පරිසරයට එක්වීම ආගන්තුක ආක්‍රමණශීලී ශාක පරිසරයට එක්වීම උදාහරණ පාතීනියම් ගඳ පාන හොඳයි ළමයි හොඳයි චුට්ටක් බලා ගන්න පුතේ ඇයි මේ මල්මාවත් ජලාශයෙන් එකතු කරාම අපි කිව්වේ මොනවද ජීවීන්ගේ වාසස්ථාන ඛණ්ඩනය වෙනවා කියලා දැන් අපි හිතමු වනාන්තරයක් මැදින් අපි පාරක් එහෙම හැදුවොත් එහෙම මෙන්න මේ විදිහට අර ජීවීන්ගේ තියෙන නේ එයාලා සමහරට මේ පැත්තේ තියෙන පොඩි ජලාශයකට වතුර බොන්න එනවා නේ එතකොට එයාලා එක පැති වලට ගමන් කරනවා මේ සියලු දේම නැති වෙනවා පුතේ ශරීරයක් මැදින් පාරක් හැදුවා හරි මේ වගේ විශාල පාරවල් හැදුවා පුතේ මෙන්න මේ වගේ විශාල හානි සිද්ධ වෙනවා ස්වභාව දැන් උදාහරණයක් මිනිසුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අලි ප්‍රශ්න ඇයි පුතේ වනාන්තරවල ඉන්න අලි වැස්ස නැති කාලෙට නැත්නම් ජලය නැති කාලෙට වෙන වනාන්තරයකට යනවා. ගිහිල්ලා ආපහු සුපුරුදු වනාන්තරයට එනවා. අලින්ට විශේෂත්වයක් තියෙනවා. එයාලා හැමදාම ගමන් කරන්නේ එකම මාර්ගය. ඒක වෙනස් කරන්නේ නැහැ. පැහැදිලිද? එයාලා පොඩි කාලේ විශාල අලිත් එක්ක යනවා ඊට පස්සේ ලොකු වෙනකොට ඒ පාරම ගිහලා එයාලගේ පැටවුත් ඒ පාරට අලිමේ යන පාරවල් වෙනස් කරන්නේ නැහැ. ඔය අලිමංගඩ කියලා කියන්නේ මෙහෙම තැන්වල. දැන් අපි මොකද කරන්නේ? අපි මේවා දන්නේ නැහැ. දැන් අලි හැමදාම මේ පාරේ යන්නේ නැහැ නේ. මහා පාරක් නම් අපිට පේන උදේ හවස පාවා යනවා ඕවා. මේ වගේ තැන්වල හැමදාම අලි යන්නේ නැහැ. අවුරුද්දට එකපාරයි නැත්තම් දෙපාරයි. ගියා ආවා. ඔන්න මිනිස්සු යනවා මේ පැත්තේ. හරි දැන් මෙයාලා මේවා දන්නේ නැහැ. මේ හොඳ ඉඩක් තියෙන කැලෑ දෙකක් අතර හොඳ ඉඩක්. ඉතින් හදනවා ගෙවල්. හදමු අපි ගෙවල් කියලා හදනවා ගෙවල්. අලින්ගේ පාරවල හදනවා. ඇයි? අපි පරිසරය නිරීක්ෂණය කරන්නේ නේ. අපි ඉඩමක් ගත්තාම අවුරුද්දක් බලන් ඉන්නවා ලෝක දිහා. මේ කොලින් සත්තු යනවද?
නේ මේක හොඳයිද බලන් ඉන්නේ නැනේ ඊටපක් ගත්ත දඩ බඩ ගාලා ගේ හදලා පදින්න උනා ඔන්න දැන් මොකද වෙන්නේ වර්ෂාව නැති කාලේට අලි එනකොට මෙන්න මොලේ පාර මැද ගෙවල් හදනවා මුන්ට පිස්සුද මන් දැකගෙන හිතනවා දැන් අලි එනකොට පාර මැද ගෙවල් උන්ට වැඩක් නැහැ උන් ඔය ගෙවල් ටිකක් කඩාගෙන යනවා ඒක පේනනේ අපි පරිසරය නිරීක්ෂණය කරන්නේ නැතුව පරිසරයේ තියෙන දේවල් දන්නේ නැතුව ඇත්ත අපිට ගිහිලා බලන්න ඉන්න බෑ අවුරුද්දක්. හැබැයි අපිට පුළුවන් පරිසර වාර්තාවක් ගන්න. යා කදරම් පරිසර වාර්තාවක් අරගෙන මේක මෙතන ගිහ හදන්න සුදුසුද කියලා බලලා හදන්න. නේ? දැන් ඔයාලා දන්නේ නැති ලංකාවේ තියෙන ඊළඟ ලොකුම ප්‍රශ්නේ මොකක්ද? කෝච්චි වලට අලි හැප්පෙයි. ඇයි ඒ? කෝච්චි හුදියාගෙන එනවා කැලේ ඉන්න අලින්ට අලි වෙඩි දාලා උන්ගේ කම්බී වෙලා තියෙනවා. මේ මොනවද ගොවිතැනට එහෙම අලි පයින්නකොට ගන්න මොකද අලි වෙඩි දානවා රකින්න දානවා හැමදාම මේක දාලා ගොඩාක් අලි පිටුටේ කම්බී වෙලා හරි ඒවල පුතේ ලංකාවේ ඊළඟ ප්‍රශ්නේ තමයි කෝච්චි පාරක් එහෙම දිනකොට ගොඩාක් අලි මේ කෝච්චි වලට හැප්පිලා මැරෙනවා. ඒක අලි කියන්නේ අපේ රටේ තියෙන විශාල සම්පතක්. එතකොට බලන්න අවුරුද්දකට අලි කීයක් මැරෙනවද මේ නේ? දැන් මේ සියල්ලටම හේතුව මොකද්ද? මානව ක්‍රියාකාරී. අපි පරිසරය නිරීක්ෂණය කරන්නේ නැතුව පරිසරය අධ්‍යයනය කරන්නේ නැතුව අපේ හිතුවනාපය පිළිවෙල කරනවා. ඒකෙන් පුතේ අපේ පරිසර පද්ධතියේ විශාල හානියක් වෙලා තියෙනවා. හරි. එතකොට මේ ජීවීන් අපිට ඕනද? නැත්නම් අපිට ජීවත් වෙන්න බැරිද? මේ ජීවීන් ලෝකෙ විශ්වාස කරනවා මීමැස්ස නැති වුණොත් මීමැස්සන් නැති වුණොත් ඊළඟ අවුරුද්දක් ඇතුළත මේ ලෝකෙ ඉන්න සියලුම මිනිස්සු ටික වඳ වෙලා යන්න පුළුවන්. ඇයි? මීමැස්ස තමයි පුතේ පරාගණය කරලා ශාකවල පල හට ගන්න අවශ්‍ය පරාගණ ක්‍රියාවලිය කරන්නේ. මේක 10 වසරේ ඉගෙන ගන්නවා. හරි මම චුට්ටක් කියන්නම්. පුතේ ශාක පත්‍රයක පරාගණය කරන්න දෙන අවයවය තමයි පුෂ්පය. මෙන්න මේ පුෂ්පවල තියෙන පුතේ පරාග කියන જાතිය ඔන්න මේ වගේ තැනක සමහර මල් වැල්ලුවා මේක ඉටි වගේ ගෑවෙන්නේ. එතකොට පුතේ මෙන්න මේ ශාකයක තියෙන පරාග ඩොට් වගේ තියෙන පරාග තවත් ඔය වගේම පුෂ්පයක පුතේ මෙන්න මේ කලංකයක් උඩ ගෑවුනේ නැත්නම් මේක ඵලයක් බවට පත් වෙන්නේ නැහැ. ඵලයක් බවට පත් වෙන්න නම් එක පුෂ්පයක තියෙන පරාග ඇවිල්ලා මෙන්න මේකට ගෑවෙනවා. දැන් මේ ක්‍රියාවලිය කරන්නේ කවුද? මීමැස්සෝ තාක්‍රුමි. ඒ කියන්නේ කොහොමද කරන්නේ? එයා ඇවිල්ලා මේකේ පැණි බොනකොට නේ මේ මල ඇතුළට ගිහිල්ලා පැණි බීලා උඩට එනකොට ඇඟ හැමතැනම මොනවද ගෑවෙන්නේ? මෙන්න මේ පරාග ගෑවෙනවා. ඊටසේ ඌ ගිහිල්ලා ඒ જાතියව තවත් ගහක පැණි බොනකොට ඒ පරාග ටික අනිත් මලේ ගෑවෙනවා. ඒක ඇත්තටම වෙනවා. ඒක පුතේ මේ පුෂ්පය ඵලයක් බවට පත් වෙන්න මෙන්න මේ ක්‍රියාවලිය වැදගත්. මේ ක්‍රියාවලිය උනේ නැත්තම් සමහර ශාක තියනවා වෙනවා. මේ ක්‍රියාවලිය විය යුතුමයි. එතකොට අපිට මේක කරන්න පුළුවන්ද? මේ ක්‍රියාවලිය කරන්නේ මීමැස්ස. එතකොට අපි මීමැස්ස ටික ඔක්කොම මරලා දාලා මේ පරිසරයේ ඉන්න සත්තු ටික සියල්ලම මරලා දැම්මොත් එහෙම අපිට මේ පෘථිවියට පැවැත්මක් නැහැ. දැන් මේක අපි දන්න ක්‍රියාවලිය. මීමැස්ස පරාගණයට උදව් වෙනවා කියන්නේ දන්න ක්‍රියාවලිය. මීට අමතරව පුතේ විවිධ සත්තු ඉටු කරන අතිශය වැදගත් කාරණා තියෙනවා අපි දන්නේ නැහැ. ගැරඬි, සර්පයෝ, එතකොට ගෙදර ඉන්න මීයෝ හරි අපේ පැවැත්මට විවිධ විදිහට උදව් කරනවා අපි දන්නේ නැහැ සමහර. එන පුතේ මෙන්න මේ මානව ක්‍රියාකාරකම් නිසා ජෛව විවිධත්වයේ මොකද වෙන්නේ? ගොඩාක් අඩු. ඊට අමතරව ආක්‍රමණශීලී ශාක. ඒ කියන්නේ අපේ රටේ නොතිබ්බ. අපි පිට රටින් ගෙනල්ලා හරි කොහෙන් හරි එන ඔය ගඳ පාර
පාතිනියම් වගේ ශාක පුතේ වේගෙන් ව්‍යාප්ත වෙනවා. හරි? ඊට පස්සේ ඒක මොකද වෙන්නේ? පරිසරයට ගොඩාක් හානියක්. දැන් හොඳ උදාහරණයක් බලන්න. අපේ මේ කඳු ඔක්කොම හිටවලා තියෙනවා නේද? පයින්ස්. බලන්න පයින්ස් නිසා පුතේ අර තිබ්බ ජෛව විවිධත්වයේ චුට්ටක්වත් නැහැ. ඔයාලගේ අම්මලාගෙන් තාත්තලාගෙන් නැත්තම් ආච්චිලාගෙන් අහන්න මේ මහ කන්ද සරසවිගම මේ පැතිවල හැම තැනින්ම මොනවද කියලා තියෙනවා වතුර. පුදුම සීතලක් තියෙනවා. අපි අර උඩ පයින්ස් ගස් කපලා පයින්ස් හිටවලා හිතන්න ඔය පයින්ස් වල විශාල කැලයක් තිබ්බනම් එහෙම නිකන් හිතන්න කොස් අම්බ මේ peer තියෙන ලොකු කැලයක් තිබ්බනම් බලන්න කොච්චර සත්තු ගොඩක් ඉඳී. එහෙනම් මේ ගම් වල රිලව් වෙයිද? රිලව් වෙන්නේ නැහැ. උන් ඒකට වෙලා කකයින උන්ට මේ අපේ තියෙන කෑම කන්න ඕනේ නැහැ. උන්ට ෆයිනස් වල කන්න දෙයක් නැහැ. ඉතින් උන් වෙනවා අපේ ගමේ තියෙන කෑම ටික. පැහැදිලිනේ? මේ මානව ක්‍රියාකාරකම් නිසා මේ පරිසරයේ පුදුමාකාර විදියට විනාශ කරනවා. right? හොඳයි. මොනිෂා තේරුණාද? ඔව් සර්. තව දෙයක් තමයි මිනිස්සු කරන දානමය වශයෙන් වෙනස් ජීවීන් හදනවා. හරි? තව බලපෑමක් තමයි ලියා ගන්න. ඥාන විකිරණය කළ නව ජීවීන් හඳුන්වා දී විකිරණය. ඥාන විකිරණය. ඥාන විකිරණය කළ නව ජීවීන් පරිසරයට හඳුන්වා දීම. ඊළඟට ඕසෝන් වියන හායන සහ පරිසර උෂ්ණත්වයේ ඉහළ යාම. පරිසර උෂ්ණත්වයේ ඉහළ යාම. ඥාන විකිරණය කළ ජීවීන් කියලා කියන්නේ පුතේ අපි ඒක 10 පොඩ්ඩක් ඉස්සරහටම ඉගෙන ගන්නවා. මේ අපේ තොරතුරු ගබඩා වෙලා තියෙන්නේ අපේ ශරීරයේ තියෙන න්‍යෂ්ටියක් තුල තියෙනවා සෛලයක් තුල තියෙනවා න්‍යෂ්ටිය කියලා ඉන්ද්‍රියාව. මේ න්‍යෂ්ටිය තුල තියෙනවා මෙන්න නිකන් නූල් කැලි ගැටක වගේ කොටසක්. මේ හොඳම ජානස්. හරි. එතකොට මේ ජානවල තියෙන පුතේ අපි උස යන ප්‍රමාණය, අපේ දත් හැදෙන ප්‍රමාණය, අපි කොච්චර කළුයිද, අපි කොච්චර සුදුයිද මේ හැම දෙයක්ම තීරණය කරන්නේ මේ ජාන. ඒක විද්‍යාඥයෝ try කරනවා මෙන්න මේ ජාන වෙනස් කරන්න. උදාහරණයක් විදිහට දැන් කුකුලෙක් ගත්තොත් එහෙම කුකුල හරි චූටි. ලැබෙන මස් ප්‍රමාණය අඩුයි. ඉතින් කුකුල නිකන් පුතේ කොහොමද හරකෙක් සයිස් විදිහට ලොකු වුණොත් try කරනවා මේ ජානය වෙනස් කරලා එයාලගේ වර්ධනය වැඩි කරන්න. නේ? ඊළඟ කුකුලේ හරකෙක් සයිස් විදිහට නේ? ඒකට අපිට හම්බෙන අර මස් හරි. ඒතකොට පුතේ මෙන්න මේ විදිහට ජාන වෙනස් කරනවා. අපි දන්නේ නැහැ මේ ජීවීන්ට මොන වගේ ලක්ෂණද තියෙන්නේ. ඒකට ඒ ජීවීන් අපේ පරිසරයට කොච්චර හානියක් කරයිද කියන අපි දන්නේ නැහැ. ඒතකොට මෙන්න මේ ජාන විකෘති කරාම ජාන වෙනස් කළ නව ජීවීන් හැදුවාම ඒ ජීවීන්ගෙන් මොන වගේ තර්ජන අපිට එයිද කියනවත් අපි දන්නේ. ඒක ජෛව විවිධත්වයට ලොකු බලපෑමක්. ඕසෝන් වෙන හායනය. අපි දන්නවා අපේ ඔය පිට කරන විවිධ අහිතකර වායු නිසා ඕසෝන් වියර සිදුරු වෙනවා. නේ? පරිසර උෂ්ණත්වය ඉහළ යනවා. නේ අපි ගිනි තියනවා වාහන දුවනවා කලින් කිව්වා. පරිසර උෂ්ණත්වය ඉහළ යනකොට පුතේ සමහර සංවේදී ජීවි කොටස විනාශ වෙලා යන්න පුළුවන්. දැන් අපි දන්නවා ඉස්සර නුවර ප්‍රදේශෙම කියන්නේ නිතර වර්ෂාව වැටෙන සිසිල් පරිසරයක් තිබ්බ දේශගුණයක් තිබ්බ ප්‍රදේශයක්.
හැබැයි දැන් ජනගහන වර්ධනය වැඩි, මිනිස්සු ගස් කපනවා, වැස්ස වැටෙන්නේ නැහැ, උෂ්ණත්වය වැඩි. එතකොට පුතේ මේකේ ජීවත් වෙලා හිටපු සමහර ජීවීන් අපි දන්නේවත් නැතුව ඉබේම වඳ වෙලා යනවා. ඇයි එයාලට මේ පරිසරේ ඉන්න බෑ. නිකන් හිතන්නකෝ මෙහෙම අර අධික රස්නේ ජීවත් වෙන ඔටුවෙක් ගෙනල්ලා අපි නෝරෙලිය හදනවා. ෂෝක් ඔටුව කියලා හදනවා. එහෙම නැත්තම් අර මේ හිම තුල ජීවත් වෙන නේ හිම වලහෙක් ගෙනල්ලා හම්බන්තොට පැත්තේ නොදොඩම අවුවතින කැලේක තියාගෙන හදනවා. මේ ෂෝක් හිම වලහ කියලා හදනවා. මොකද මේ ජීවත් වෙන්න බලන්න උන්ට ඉන්න බෑ. ඒ රස්නේ වරොත්තු දෙන්න. පුතේ මම කිව්වේ ප්‍රධාන සාධනය. හැබැයි අපිට නොතේරෙන්න පුතේ අපේ මේ පරිසරය වෙනස් වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට ස්වභාවිකවම මේ ඉන්න පරිසරයේ ඉන්න සමහර ජීවීන් නැති වෙලා යනවා. එහෙනම් පුතේ මෙන්න මේ ඕසෝන් කියන සිදුරු වීම සහ පරිසර උෂ්ණත්වය ඉහළ යාම විශාල කටයුත්තක්. හොඳයි. ලියා ගන්න ප්‍රශ්නය ජෛව උණුසුම් කලාපයක් යනු කුමක්ද? ජෛව උණුසුම් කලාපයක් යනු කුමක්ද? ජෛව උණුසුම් කලාපයක් යනු කුමක්ද? දෙක ජෛව උණුසුම් කලාපයක් යනු කුමක්ද? දෙක ජෛව විවිධත්වයට මිනිසාගෙන් ඇති බලපෑම් හයක් ලියන්න. ජෛව විවිධත්වයට මිනිසාගෙන් ඇති බලපෑම් හයක් ලියන්න. හොඳයි. ඔය දෙක උත්තර ලියන්න බලන්න පුතේ. සර් ආයේ ප්‍රශ්නේ කියන්න පුළුවන්ද? දෙකමද? දෙවැනි එක සර්. ජෛව විවිධත්වයට මිනිසාගෙන් ඇති තර්ජන හයක් ලියන්න.
ඉවද ළමයි උත්තර ඉවද ළමයි ඔව් සර්. මොකද්ද ජෛව උණුසුම් කලාපයක් කියලා කියන්නේ? කියන්න බලන්න ජෛව උණුසුම් කලාපයක් කියන්නේ මොකද්ද? පොතේ ජෛව උණුසුම් කලාපයක් කියලා කියන්නේ ජෛව විවිධත්වය අධික ප්‍රදේශයක්. යාගෙන සාපේක්ෂව ජීවීන්ගේ ඝනත්වය අධික ප්‍රදේශ ජෛව උණුසුම් කලාපයක් සමහරවිට. දැන් කාන්තාරයක් වගේ ගත්තොත් එහෙම කාන්තාරයක ඉන්න ජීවීන් ප්‍රමාණය හරි අල්පයි. ගොඩාක් ජීවීන් නැහැ. හැබැයි අපි ගත්තොත් එහෙම අපේ නකල්ස් එහෙම නැත්නම් පැසිවනාන්තරයක් ගත්තොත් එහෙම පොඩි ප්‍රදේශයක් තුළ අධික ජීවීන් ප්‍රමාණයක් ඉන්නවා. එතකොට සාපේක්ෂව ජීවීන්ගේ ඝනත්වය වැඩි ප්‍රදේශයක් අපි හඳුන්වනවා ජෛව උණුසුම් කලාපයක් කියලා. පැහැදිලිද? ඒතර ලංකාව කියන්නේ ජෛව උණුසුම් කලාපයකට අයිති රටක්. හොඳයි. එතකොට මේ දක්වා ප්‍රශ්න මොනවද කියලාද පුතේ? හොඳයි. ව්‍යාකරණ අනුමාතෘකාව පරිසර පද්ධති වල වැදගත් ලක්ෂණ. 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 හොඳයි පුතේ. මොකද්ද පරිසර පද්ධතියක් කියන්නේ? පරිසර පද්ධතිය. හොඳට අහගන්න. හොඳට අහගන්න. හරි ලේසි මේ පාඩම. හරි. පොඩි කරුණු ටිකක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට පුතේ පරිසරය කිව්ව ගමන්ම අපිට මතක් වෙන්නේ කැලයක් ගත්තොත්. ඒ කැලේ ඉන්න ශාක සහ සත්තුන් ටික විතරයි. පැහැදිලිද? කැලයක් ගත්තොත් පරිසරය කිව්ව අපිට මතක් වෙන්නේ පරිසරය විනාශ කරනවා. කියන්නේ ගස් කපනවා. ඒකින් ඉන්න සත්තු ටික මරලා දානවා. පරිසරයක් කියලා අපි හිතනවා. හැබැයි පුතේ පරිසර පද්ධතියක් කියලා කියන්නේ ශාක හා සතුන්ට විතරක් නෙමෙයි. හරි. මේකට අයිති වෙනවා සියලුම ජීවි ප්‍රජාව. සියලුම ජීවි. සියලුම ජීවි. ඒ කියන්නේ ශාක සියලුම ජීවි සහ පුතේ මේ සියලුම ජීවීන්ට ඉන්න පුළුවන් වෙනත් පරිසරයක. අපි හිතමු ඔය ඉන්න කැලේ අපි හිතමු හම්බන්තොට පැත්තේ නැත්තම් ඔය ශුෂ්ක කලාපේ ඉන්න කැලේ ඉන්න සත්තු ටිකක් ගෙනල්ලා මේ කන්දක් උඩ නවත්තනවා දානවා.
උන්ට ජීවත් වෙන්න පහසුයිද අමාරුයි. එතකොට මුත්තේ මේ පරිසර පද්ධතියක භෞතික පරිසරය. භෞතික පරිසරය. ඉතා වැදගත්. මොනවද භෞතික පරිසරය කියන්නේ? ගංගා, පස, කඳු, ගල් මෙන්න මේ වගේ මේ ඔක්කොම අපි හඳුන්වනවා භෞතික පරිසරය. එතකොට මුදේ පරිසර පද්ධතියක් කියලා කියන්නේ සියලුම ජීවීනුත් භෞතික පරිසරයක් එකට ගත්තාම තමයි අපි ඒකට පරිසර පද්ධතියක් කියලා කියන්නේ. එහෙම නැතු ඉන්නේ ජීවීන්ට විතරක් පරිසර පද්ධතියක් කියලා කියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මම ආපහු කියනවා යම් කිසි පරිසරයක ඉන්න සියලුම ජීවීන් භෞතික පරිසරය එකට ගත්තාම අපි ඒක හඳුන්වනවා පරිසර පද්ධතිය. එතකොට මේ භෞතික පරිසරය කියන්නේ ගංගා, පස්, කඳු ඇටි, ගල් එතකොට මේ හැම දෙයක් අජීවී සියල්ලගේම එකතුව. ජීවී සහ අජීවී සියල්ලගේම එකතුවට අපි කියනවා පරිසර පද්ධතිය කියලා. ලියාගන්න. කිසියම් ප්‍රදේශයක ජීවත් වන සියලුම ජීවි ප්‍රජා සහ කිසියම් ප්‍රදේශයක ජීවත් වන සියලුම ජීවි ප්‍රජා හා ජීවි ප්‍රජා සහ ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන භෞතික පරිසරයද භෞතික පරිසරයද ඔවුන් සමග එක්ව ක්‍රියා කරන භෞතික පරිසරයද එක්වගත් කල පරිසර පද්ධතියක් ලෙස හඳුන්වයි. පරිසර පද්ධතියක් ලෙස හඳුන්වයි. පරිසර පද්ධතියක් ලෙස හඳුන්වයි. පරිසර පද්ධතියක් ලෙස හඳුන්වයි. උදාහරණ පොකුණක් වනාන්තරයක් විරාග්‍ය ශාක කොටයක් මේ හැම එකක්ම උදේ පරිසර පද්ධතියක් සඳහා උදාහරණ. පොකුණක් ගත්තොත් පුතේ එතන තියෙන්නේ වෙනම පරිසර පද්ධතිය. මම මේක ෂෝක් උදාහරණයක් කියන්නම්. මීට අවුරුදු 20කට විතර කලින් හරි මීට අවුරුදු 20කට විතර කලින් මිනිස්සෙක් මෙන්න මේ වගේ විශාල බෝතලයක් අරගෙන මේකට පස් දාලා මේක පොඩි පැල වර්ග ටිකක් දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුරත් එකතු කරලා මේ කට හොඳටම වහලා සීල් තිබ්බා. ඔයාලා මොකක් හිතේ කියලා හිතනවද? බෝතලයක් අරගෙන ඒකට පස් ටිකක් ලස්සනට හදලා
මේකට ලස්සන පැල ටිකක් දාලා පැලෙන්න දාලා අවශ්‍ය ප්‍රමාණය වතුරක් දාලා මේක කට තද්ද කරලා වැදුවා. ඒක සීල් තිබ්බා. දැන් අවුරුදු 30කට වැඩි මේක ඇතුලේ කිසිම වෙනසක් වෙනදෝ පැල හැදෙනවා නේ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා ඔක්සිජන් හැදෙනවා වතුර අමුතුවෙන් දාන්න ඕනෙත් නැහැ මේක තුලම හැදෙනවා මේක තුල සමහරට පොඩි පොඩි ජීවිනුත් ඇති එතන මේක නේ මොකක්ද පුතේ පරිසර පද්ධතිය හරි ඊට පුතේ විලක් ගත්තොත් පරිසර පද්ධතිය සඳහා හොඳ උදාහරණයක් මාළු ඉන්නවනේ විවිධ සත්ත්ව වර්ග ඒක තුල ජීවත් වෙනවා හොඳයි එතන මොනවද පරිසර පද්ධතියක දක්නට ලැබෙන ලක්ෂණ ඥානිය දෙන්න මොකද හොඳයි මෙයාලට පුතේ චූටි අනුවාදකතාවක් පරිසර පද්ධතියක ලක්ෂණ පරිසර පද්ධති පරිසර පද්ධතියක ලක්ෂණ පරිසර පද්ධතියක ලක්ෂණ ඒතකොට පුතේ මේ වගේ පද්ධති ටික දැන් අපි ගමක ජීවත් වෙනකොට නේද අපි ගමේ ජීවත් වෙනකොට ගමේ මිනිස්සුත් එක්ක සම්බන්ධතාවක් තියෙනවා නේ අඳුරන මිනිස්සු ඉන්නවා හරිසිය අපරදෝ කරන මිනිස්සු ඉන්නවා ඒකේ සම්බන්ධ එතකොට පුතේ මේ පරිසර පද්ධතියක තියෙන එක ලක්ෂණයක් තමයි ජීවි සංඝටක ජීවි සංඝටක හා අජීවි සංඝටක අතර අන්තර් ක්‍රියා සිද්ධ වෙනවා මොන ක්‍රියාද අන්තර් ක්‍රියා ඇති එතකොට පරිසර පද්ධතියේ තියෙන ලක්ෂණයක් මම මේවා වෙනම අපි පැහැදිලිව කතා කරනවා වැඩි හිතන්න එපා දැන්ම ලියා ගමු පස්සේ අපි කතා කරමු හරි පස්සේ අපි මේවා වෙන වෙනම සාකච්ඡා කරනවා පරිසර පද්ධතියේ තියෙන ලක්ෂණ තමයි ජීවි සහ අජීවි සංඝටක අතර අන්තර් ක්‍රියා සිද්ධ වෙනවා උදාහරණයක් විදිහට ජීවි සම්බන්ධතාවය සතෙක් ගිහින් තව සතෙක්ව මරාගෙන කනවා අන්න ජීවියෙක් සහ ජීවියෙක් අතර තියෙන සම්බන්ධතාවය ඒ සර් එක යකාගේ සම්බන්ධයනේ මරාගෙන එහෙම තමයි ගමේ පරිසර පද්ධතියේ ජීවියෙක් කියලා තව ජීවියෙක්ව මරාගෙන කනවා කොටියෙක් මුවෙක්ව මරාගෙන කනවා අන්න ජීවියෙක් අතර තියෙන සම්බන්ධය එතකොට ජීවීන් සහ අජීවීන් අතර සම්බන්ධතාවය තියෙනවා ඔව් කොටියෙක් ගුහාවක ආරක්ෂිතව ඉන්නවා අන්න ගුහාව කියන්නේ අජීවි කොටිය කියන්නේ ජීවි අන්න අන්තර්ක්‍රිය මාළුවෙක් වතුරේ ජීවත් වෙනවා වතුර කියන්නේ අජීවි මාළුව ජීවි එහෙනම් අන්න ජීවි අජීවි සම්බන්ධය මේ වගේ විවිධ ආකාර බොහෝම සංකීර්ණ අන්තර්ක්‍රියා දෙක ගන්න පුළුවන් පරිසර පද්ධතිය දෙක ශක්තිය ඒක දිශාන්තව ගලය මොකක්ද ඒක? ඒ කියන්නේ මොකද දැන් මේ ලෝකෙටම අපි ඇවිදින්නේ මේ හැම දෙයකම ශක්තිය ආව කොහෙන්ද? මට ඇවිදින්න කතා කරන්න මේ හැම දෙයකම ශක්තිය ආවේ අපි ගන්න ආහාර. අපි මස්සයිතා ශාකා සත්ව ආහාරයක් ගන්නවා ශාකාහාරයක් ගන්නවා. අපි දුක කුකුල් මස් කියක් යා කියලා කුකුලට ඒ ශක්තිය ආවා.
සෛල වලට ශක්තිය කරනවා. පුතේ අපිට මේ හැම ශක්තියකම මුල තමයි සූර්යයා. සූර්යයෙන් එන ශක්තිය ශාක ප්‍රභා සංශ්ලේෂණය කරලා බල හදනවා. මේවා එක සතෙක් කරා. ඒක තව සතෙක් කරා. ඒක තව සතෙක් කරා. එහෙනම් පුතේ මේ සූර්යයෙන් එන ශක්තිය බලන්න එකම දිශාවකට ගමන් කරනවා. සූර්යයෙන් එන ශක්තිය පුතේ මේ ශාකහරහා නේ. එහෙනම් ශක්තිය ඒක දිශානතව ගලා යයි. ඊළඟ එක ද්‍රව්‍ය චක්‍රීකරණය වේ. ද්‍රව්‍ය චක්‍රීකරණය ඒ කියන්නේ මොකක්ද? චක්‍රීකරණය කියන්නේ දැන් බලන්න විශාල හැදිච්ච ගහ නේ පසේ තියෙන පෝෂණය උරාගෙන ජලය උරාගෙන විශාල හැදිච්ච ගහ පුතේ ගහ මැරුණාම කොහෙටද වැටෙන්නේ? පොළොවටම තමයි ආයෙ වැටෙන්නේ. එතකොට පුතේ අර ශාකයේ තිබ්බ සියලුම පෝෂක කොටස් නැවතත් මේ පරිසර පද්ධතියටම ලැබෙනවා. ඒතර සත්තු ආහාර ගන්නවා අපද්‍රව්‍ය පිට කරනවා ඒකත් කොහෙටද වැටෙන්නේ? පරිසර පද්ධතියට තමයි වැටෙන්නේ. සත්තු මැරුණාම ඒක එකතු වෙන්නේ පරිසර පද්ධතියට. එතකොට පුතේ මේ පරිසර පද්ධතියේ තියෙන ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. පසේ තියෙනවා ශාක උරා ගන්නවා ශාකයෙන් මැරිලා පහරට. මේකේ තියෙන කෑම සත්තු ආහාරයට ගන්නවා උන් මේ පරිසර පද්ධතිය තුළම අපද්‍රව්‍ය පිට කරනවා. මැරුණාම එකතු වෙන්නේ මේ පරිසර පද්ධතියටමයි. එතන මේවා පරිසර පද්ධතියක තියෙන ලක්ෂණ. ස්වායත්තේ එකතු. මොකද්ද ස්වායත්ත ඒකකයක් කියලා කියන්නේ? ස්වායත්ත ඒකකයක්. ඒ කියන්නේ උදේ මෙයා මෙතනට අවශ්‍ය සියලුම දේවල් එයාලට පුළුවන් මේක ඇතුළතම හොයාගන්න. දැන් අපිට නම් බෑනේ. රටේ ඔන්න හාල් නියම. දැන් මොකද ගන්න? පිට රටින් හාල් ගේනවා. දැන් කැලේ ඉන්න සතුටු පිට රටින් හාල් ආනයනය කරනවද? අපිට කන්න කෑම නැහැ. අපි හාල් ආනයනය කරනවා. එහෙම නැහැ. මේකේ සෝයක් කියන්නේ. යාළුවා මේකේ තියෙන දේවල් ආහාරට අරගෙන මේක තුලම ජීවත් වෙනවා. හරි. ඒතර මෙයාගේ පැවැත්ම මෙයා මෙතනම හදාගෙන තියෙනවා. පැහැදිලිද? එතකොට එයාට බාහිර පරිසරයෙන් සම්බන්ධතාව නැති වුණත් පුතේ මෙතනම සවයි වෙන්න පුළුවන්. දැන් බලන්න ද්‍රව්‍ය චක්‍රීකරණය. මේක තුලම සිද්ධ වෙනවා. දැන් අපේ ප්‍රදේශවල එහෙම වෙනවද නැහැ? අපි එකතු වෙන පොරො ටික ලොරියට. දැන් වගා කරනකොට අපි පුළුවන් තරම් වගා කරලා පස්සේ තියෙන පෝෂණය හුද්දටම උරුලා ඉවර වුණාට පස්සේ මොකද කරන්නේ? පිට රටින් පොහොර ගෙනල්ලා හරි දාලා කෑම වගා කරලා කෑම ටික කරගෙන එක දිගටම අපි කරන්නේ මොකද්ද? ඒ පස්සේ තිබ්බ පෝෂණය අයින් කරනවා. නේ? පස්සෙන් අපි කැරට් හදනවා කියලා කැරට් එක අයින් කරනවා. කැරට් අයින් කරනවා පොහොර දාලා හදනවා. චක්‍රීකරණයක් වෙන්නේ නැහැ. ගොවිතැන් කරනකොටත් එහෙමයි. බලන්න. ගොවිතැන් කරනකොට පැල හිටවලා පොහොර දාලා පැල ලොකු වෙනකොට පැල ටික අයින් කරනවා. ඉතුරු වෙන ටික නිවි දිනනවා. එතකොට පොතේ චක්‍රීකරණයක් වෙන්නේ නැහැ. හැබැයි පරිසර පද්ධතිය අනාන්තරයක පොකුණක ගඟක විලක මේ හැමතැනකම ස්වභාවික පරිසරවල පොතේ මෙන්න මේ ලක්ෂණ ටික චෝක් එකට දැක ගන්න ඕනේ. චක්‍රීකරණය වෙනවා, ශක්තිය එක දිශාවට ගලාගෙන යනවා, ස්වායත්තයි, ජීවි සංඝටක සහ අජීවි සංඝටක අතර අන්තර්ක්‍රියා සිද්ධ වෙනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය පරිසර පද්ධතියක දැකිය හැකි ලක්ෂණ කිහිපයක් ලියන්න. පරිසර පද්ධතියක දැකිය හැකි ලක්ෂණ කිහිපයක් ලියන්න.
ලේවද පුතේ? ලේවද? සඳමිනි ලේවද? හොඳයි. අපි එහෙනම් ඔය එක් කොටස ගැන වෙන වෙනම සාකච්ඡා කරමු. හරි? ලියා ගන්න. මෙන්න මෙහෙම. පරිසරයක දක්නට ලැබෙන අන්තර් ක්‍රියා. පරිසරයක දක්නට ලැබෙන අන්තර් ක්‍රියා. පරිසරයක දක්නට ලැබෙන අන්තර් ක්‍රියා. එහෙනම් පුතේ පරිසරයක ඉන්නවා ජීවීන්. ආයි පරිසරයක ඉන්නවා කවුද? අජීවී. කවුද ඉන්නේ? ජීවීන් ඉන්නවා. අජීවීන් ඉන්නවා. හොඳට බලන්න. මම එකපාරින් කියන්න. පොතේ එතකොට පරිසරයක ජීවීන් එක අන්තර් ක්‍රියා සිද්ධ කර. ජීවීන් එක අන්තර් ක්‍රියා සිද්ධ කර. ජීවීන් අජීවීන් එක අන්තර් ක්‍රියා සිද්ධ කර. ඊට අමතරව පොතේ අජීවීන් එක අන්තර් ක්‍රියා. හරි මෙන්න මේ විදිහට ජීවීන් එක්ක ජීවීන් අජීවීන් එක්ක අන්තර් ක්‍රියා දෙක ගන්න පුළුවන්. අපිට අනුමාත්‍රකාව ලියමු. ජීවී සම්බන්ධතා. ජීවී සම්බන්ධතා. ජීවී සම්බන්ධතා. ජීවී සම්බන්ධතා. හොඳයි අහගන්න. ඔක්කොම පොතවල අහගන්න. එතකොට ඇයි ජීවී තවත් ජීවී කොටසක් එක්ක සම්බන්ධතා තියාගන්නේ? සම්බන්ධතා තියාගන්නවා හේතු තුනකට. එකක් තමයි ආහාර. දෙක ආරක්ෂාව. තුන ප්‍රජනන. මෙන්න මේ හේතු තුන නිසා තමයි පුතේ ජීවීන් තවත් ජීවීන් එක්ක සම්බන්ධතා තියාගන්නේ. දැන් අපි ඇයි ජීවීන් එක්ක සම්බන්ධතා තියාගන්නේ? නේ? හරිසියක් වුණොත් උදව් කරයි. නේ? එක එක දේවල් ගොඩාක් තියෙනවා. හැබැයි පුතේ වනාන්තරයක නැත්තම් පරිසර පද්ධතියක ඉන්න ජීවීන් සම්බන්ධතා තියාගන්නේ ආහාර නිසා, ආරක්ෂාව නිසා, ප්‍රජනනය නිසා. උදාහරණ බලමු. ආහාර. හාවෙක් ගිහිල්ලා උණු පියලිය ටිකක් කනවා. හාවෙක් ගිහිල්ලා උණු පියලිය කනවා. දැන් මොකක්ද එතන සම්බන්ධය? ශාක සහ සතුන්. ශාක කියන්නේ ජීවියෙක්. හාව කියන්නේ ජීවියෙක්. එහෙනම් ජීවි සම්බන්ධයක් මොකක්ද? සතුන් ශාක ආහාරයට ගැනීම. නැත්නම් සතෙක් තව සතෙක්ව ආහාරයට ගන්න. අන්න ජීවි සම්බන්ධය. මොකද්ද? සතෙක් ශාක ආහාරයට ගැනීම. සතෙක් තව සතෙක්ව ආහාරයට ගැනීම. හරි? ඊළඟට සුත්‍ර ජීවීන් එහෙම
උකුණෝ එහෙම තව සතෙක් ඇඟවල තමයි ජීවත් වෙන්නේ. ඒත් ආහාරම තමයි. ආරක්ෂාව නේ ආරක්ෂාව කොහොමද වැදගත්? දැන් අපි දන්නවා සමහර සත්තු ගෙවල් හදාගන්නේ තවත් ශාකයක් උඩ. සතුන් ගෙවල් හදාගන්නවා තවත් ශාකයක් උඩ. ඒතර ශාකයක් කියන්නේ ජීවියෙක්. සතා කියන්නේ ජීවියෙක්. එතකොට එයාගේ ආරක්ෂාව සඳහා ගයක් හදා ගන්නවානේ පොඩි කූඩුවක් හදා ගන්නවා ගයක් උඩ. නැත්නම් තව සතෙක් ආහාරය ගන්න එනකොට ගිහිල්ලා හැංගෙනවා ගහක් යට ගහක් උඩ ගහක වෙනේක හැංගෙනවා. අන්න ජීවි සම්බන්ධය. පැහැදිලිද? එතකොට මුදේ මං කිව්වා ශාකවල පරාගණය ජීවීන් වැදගත්. මීමැස්ස වලින් එක මලක වහලා ඒකේ පරාග ටික අරගෙන යනවා අනිත් මලට. එහෙනම් පරාගණයට වැදගත්. නේ? එන ශාකවල වර්ගය වැඩි වෙන්න ශාක වර්ධනය සඳහා මේ සම්බන්ධය වැදගත්. ඊළඟට පුතේ අපි දන්නවා ජීවීන්ගේ ශාකවල බීජ ව්‍යාප්තිය. ඒක කොහොමද වෙන්නේ? දැන් ඔය අපි කියන්නේ කපුටු බෝ කියන බෝ ගහක් පිරකොට කපුටේ ගිහිලා බෝ වැටයක් කනවා ගිලින්. ඉතින් ඔය බෝ වැටේ ගොඩාක් වෙලාවට බෝ ගහේ ඇටේ ගොඩාක් වෙලාවට කපුටගේ ශරීරය තුළ ජීර්ණය වෙන්නේ නැහැ. ඉතින් මේ කපුට කොහේ හරි ගිහිල්ලා අපද්‍රව්‍ය පිට කරාම එතනේ ශාකය පැලවෙන්නේ. ඒක පුතේ දැන් හිතන්නකෝ ලොකු අඹ ගහක් තියෙනවා. ඒ අඹ ගහ ගාවම අඹ ඇට ටික වැටුනොත් එහෙම අඹ පැලවෙන්නේ නැහැ. එතකොට උතන්ට යන විල වේ නේද? ඔය අඹ ගෙඩියක් කඩාගෙන මොකද මේ කකා යනවා. මේ අඹ ගෙඩිය කකා යනවා. ගිහිලා අඹ ගෙඩිය අතට යනවා. එතකොට බලන්න අර ශාකයක තියෙන බීජ තවත් අරගෙන යක්ෂ වුණා. එතකොට පුතේ මොන සම්බන්ධයක්ද? ජීවි සම්බන්ධ. එතකොට ශාකවල බීජ ව්‍යාප්තියට ජීවීන් වැදගත්. ඊළඟට තමනද ජීවයේ අඛණ්ඩතාව පවත්වා ගැනීමට ප්‍රජනනය වගේ නවජනිතයක්. දරුපුතේ මේ හැම එකක්ම අයිති වෙන්නේ මොන සම්බන්ධතාවවලද? ජීවි සම්බන්ධතාවවල. හරි. දැන් ඔයාලා දන්නවද ඇති මම මේක පොඩ්ඩක් කියලා දෙන්නම්. හරි. ඇතම් ශාක තියෙනවා පුතේ කෘමීන්ගේ නයිට්‍රජනීය පෝෂණ අවශ්‍යතා සපුරා ගන්න. කියන්නේ කෘමීන්ව ආහාරයට අරගෙන එයාගේ ඇඟ තුළ තියෙන නයිට්‍රජන් ටික උරාගෙන ශාකය වැඩෙනවා. අන්න පුතේ ජීවි සම්බන්ධ. තව පොඩි උදාහරණයක් කියන්නම්. සමහර ශාකවල කනිල කුලේ ශාකවල තියෙන පුතේ මූල ගැටි කියන જાතිය. මූල ගැටි. මුල්ල නිකන් ගැටි තියෙනවා. මෙන්න මේ මූල ගැටි තුළ ජීවත් වෙනවා සමහර මේ සුද්ධ ජීවි. එයාට පුළුවන් පරිසරයේ තියෙන නයිට්‍රජන් වලින් නයිට්‍රජනීය පෝර හදන්න. ඒකට මේ සුද්ධ ජීවිය ජීවත් වෙන්නේ ගහේ මූල ගැට. එතකොට මේ ජීවි සම්බන්ධය. පැහැදිලිද? එහෙනම් පුතේ පරිසර පද්ධතියක අපිට ජීවි සම්බන්ධතා ඕන තරම් දැක ගන්න පුළුවන්. ඒක ආරක්ෂාවට ආහාරවලට සහ ප්‍රජනනයට වැදගත්. පැහැදිලිනේ? හොඳයි. ලියා ගන්න ප්‍රශ්න කිහිපයක්. ජීවි සම්බන්ධතා පවත්වනුයේ ජීවි සම්බන්ධතා පවත්වනුයේ ජීවි සම්බන්ධතා පවත්වනුයේ කුමන අවශ්‍යතා සපුරා ගැනීමටද? කුමන අවශ්‍යතා සපුරා ගැනීමටද? කුමන අවශ්‍යතා සපුරා ගැනීමටද? දෙක
ජීවි අන්තර්ක්‍රියා සඳහා උත්පන්න කීපයක් ලියන්න. ජීවි අන්තර්ක්‍රියා සඳහා උදාහරණ කීපයක් ලියන්න. නිවද ළමයි? ඔව් සර්. කියන්න බලන්න අවශ්‍ය මොන අවශ්‍යතාව සපුර ගන්නද ජීවි සම්බන්ධතා පවත්වන්න? ආහාර ආරක්ෂාවට ප්‍රජනනයට. උදාහරණ කියන්න බලන්න ආකර්ෂ උදාහරණයක් කියන්න බලන්න ජීවි සම්බන්ධයකට. සතුන් විසින් ශාක ආහාරයට ගැනීම, ඇතැම් ශුද්ධ ජීවීන් දේහ මත යැපීම, ආරක්ෂාවට සතුන් ශාක මත සැඟවීම, ඇතැම් සතුන් එතකොට මෙන්න මේක මතක තියාගන්න. මෙන්න මේක මතක තියාගන්න. විභාගයට ඔහොම ප්‍රශ්නයක් ඇහුවොත් හරි සමහර කට්ටිය මෙහෙම උත්තර ලියනවා. විභාගයට ඔයගේ ප්‍රශ්නයක් ඇහුවාම උදේ සමහර කට්ටිය මෙහෙම උත්තර ලියනවා. නේ?
හාවෙක් උදු පියදී ආහාරයට ගැනීම. හරකෙක් තනකොළ ආහාරයට ගැනීම. මුවෙක් කොළ ආහාරයට ගැනීම. මේ ඔක්කොම මොකක්ද? ඔක්කොම එක. එහෙම උත්තර ලියන්න එපා. මම මේ කවුරුද ලියලා නැහැ මම නිකන් කිව්වේ හරි. නැත්තම් සමහරකට මෙහෙම කියනවා. හාවෙක් උදු පියදිය කෑවා. වෙනත් හාවෙක් වෙනත් උදු පියදිය ආහාරයට ගැනීම. තවත් හාවෙක් තවත් උදු පියදිය. එහෙම ලියන්නේ නැහැ. අපි මෙහෙම එකක් යවුවාම පුතේ ඔය අපි කලින් කතා කරපු අවශ්‍යතා තුන සම්පූර්ණ වෙන විදිහට උදාහරණ ලියන්න ඕනේ. එකක් ජීවි සතෙක් තව සතෙක් ආහාරයට ගැනීම සතෙක් ශාකාහාරයට ගැනීම හරි. ආරක්ෂාව. සතෙක් ශාකයක වාසස්ථානයක් හදා ගැනීම සතෙක් ශාකයක සැඟවීම අන්න ඒ වගේ ඒ අවශ්‍යතා තුනට උදාහරණ ලියන්න ඕනේ. ඒක ගොඩාක් හොඳයි. පැහැදිලි නේද? හොඳයි. අපි එන අද අපි අවසාන මාතෘකාව කතා කරමු ජීවි අජීවි සම්බන්ධතා. ජීවි අජීවි සම්බන්ධතා. ජීවි අජීවි සම්බන්ධතා. හොඳයි. එතකොට මෙතනදී මේක ලියාගෙනම කතා කරමු. ජීවියා වාසය කරන ස්ථානයේ ජීවීන් වාසය කරන ස්ථානයේ ජීවීන් වාසය කරන ස්ථානයේ ජලය වාතය ජලය වාතය ආලෝකය වැනි ජලය වාතය ආලෝකය වැනි අජීවී සාධක ලබා ගැනීමට ජීවීන් අජීවීන් සමග අන්තර්ක්‍රියා සිද්ධ කරයි. ජීවීන් අජීවීන් සමග අන්තර්ක්‍රියා කරයි. ජලය වාතය ආලෝකය වාසස්ථාන වගේ දේවල් ලබා ගන්න ජීවීන් අජීවීන් එක්ක අන්තර්ක්‍රියා සිද්ධ කරනවා. හොඳයි. උදාහරණ ශාක ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදවීම. ලියාගන්න ශාක ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදවීම. ශාක ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදවීම. ශාක ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදවීම. පුතේ මේක හොඳට බලා ගන්න. හරි මේක හොඳට බලා ගන්න. ඔකේ මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ? ඒක හොඳට බලා ගන්න නිතරම විභාගයට අහන ප්‍රශ්නයක්. අපේ ඉන්න ඔය සූර්යයෙන් අපිට ලැබෙනවා සූර්ය ශක්තිය. සූර්යය ලැබෙන මොනවද පුතේ? සූර්ය ශක්තිය. තමයි කියනවා ආලෝක ශක්තිය. ආලෝක ශක්තිය. එතකොට පුතේ
නමුත් ඒ ශාක පත්‍රයකට පුළුවන් මෙන්න මේ ශාක පත්‍රයක තියෙනවා හරිත ප්‍රද කියලා දෙයක්. මොනවද තියෙන්නේ? හරිත ප්‍රද. මේ ශාකයක පත්‍රයකට පුළුවන් වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ්. වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ්. දුයි පසේ තියෙන ජලයයි උරාගෙන. මොනවද? පසේ තියෙන ජලයයි උරාගෙන ජලය. පසේ තියෙන ජලය උරා. වාතයේ තියෙන ජලය උරා. මේ ජලය මේම මුල් භාගෙන් ඇවිල්ලා ශාක පත්‍රයට එනවා. කාබන් ඩයොක්සයිඩ් ජලයයි උරාගෙන සූර්ය ශක්තියත් උරා අරගෙන එයාට පුළුවන් ආහාර නිපදවන්න. මෙන්න මෙහෙම. කොහොමද කරන්නේ? එයා ලබා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ්. පළවෙනි නම් එයා ලබා ගන්නවා කාබන් ඩයොක්සයිඩ්. තව ගන්නවා ජලය. මේ දෙකම පුතේ නිකම් පිටපට බෑ. දැන් වායුගෝලයේ ඕන තරම් කාබන් ඩයොක්සයිඩ්. වායුගෝලයේ ඕන තරම් ජල වායුක තියෙනවා. නේ? කෑම හැදෙනවද? දැන් දිවෙලින දාගෙන ඉන්න. පැණි රසත් වෙනවද? එහෙම හැදෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් ජලයයි තිබ්බටම හරි ශාකවල තියෙන හරිත ප්‍රද. මෙන්න මේ හරිත ප්‍රද වලට පුළුවන් සූර්ය ශක්තියත් අරගෙන මොනව හදන්නද? ග්ලූකෝස්. මේ හදන්නේ කොහොමද? හරිත ප්‍රද. මෙන්න මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. අය කියනවා ශාක පත්‍රයක් තුල ඉන්නවා හරිත ප්‍රද කියන දෙයක්. එයාට පුළුවන් ආලෝක ශක්තියත් අරගෙන වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් උත් අරගෙන ජලයත් උරාගෙන මොනවද හදන්නද? ග්ලූකෝස් හදන්න. පැහැදිලිද? මෙන්න මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. හරි. ග්ලූකෝස් වලට අමතරව පුතේ තව හැදෙනවා ලියන එක පේන්නේ නැහැ නේ. ග්ලූකෝස් වලට අමතරව හැදෙනවා ඔක්සිජන් කියන වායුව. හරි. හොඳයි. මේක ඇඳ ගන්නකො.
හොඳයි මේක උදේ අපි හඳුන්වනවා ප්‍රභා සංශ්ලේෂණය